32 මාරා මිසා ස්කන්ධයෝ මාරයාගේ සර්පයෝය. ලෝකෙහි මරුවා පැමිණියේය. මරුවා ගෙන ගියේය. මරුවා ප්‍රාණය පැහැරගත්තේ යයි කතා කරන්නේ මරුවා කියා මිනී මරණ රාසයකු වැනියෙකු ඇති නිසා නොව මරණයටම මරුවා යන නම ආරූඪ කිරීමෙනි. සිංහයාගේ ව්‍යාඝ්‍රයාගේ කටට හසු වූ හාවා මරණයෙන් නොමිදෙන්නාක් මෙන් නයාගේ ගැරඬියාගේ කබරගොයාගේ කටට හසු වූ මැඩියා මරණයෙන් නොමිදෙන්නාක් මෙන් සත්වයන් මරා කන යක්කු රාස්සයෙකු වැනි මාරයෙකු ඇතිනම් උගේ කටට අසු වූ සත්වයාටද මරණය නියතය. පංචස්කන්ධයක් ලතහොත් නියත වශයෙන්ම මරණය ඇත. මරණයට හසු නොවන මරුට යටත් නොවන පංචස්කන්ධයක් මේ මිනිස් ලොව තබා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවලද නැත. නියත මරණය ඇති බැවින් ස්කන්ධයෝ මරහුගේ සපයෝය. මරහුගේ කටේම පවත්නෝය. මරහුගේ ආහාරයෝය. සිංහ කටේ සිටින හාවාට සමහර විට ගැලවීමක් ලැබිය හැකිය. මරුවාගේ කටේ පවතින පංචස්කන්ධයට මරුගෙන් නොමිදිය හැකිය. සත්වයා භවයේහි නැවත නැවත ඉපද නැවත නැවත මැරෙන්නේ කෙලෙසුන් නිසාය. එබැවින් කෙලෙසුද මාරයෝය. කෙලෙස් ඇත්තෙත් කෙලෙස් නැග එන්නෙත් පංචස්කන්ධයෙහිමය. මමය මාගේය, මම උසස්ය, මූ පහත්ය, මූට ගහන්න ඕනෑ, මූ මරන්න ඕනෑ, මූගේ දේ ගන්න ඕනෑ, මූගේ දේ නැති කරන්න ඕනෑ, මෑ හා එක්ව වාසය කරන්න ඕනෑ, මෑ වැළඳ ගන්න ඕනෑ යනාදී කෙලෙස් ඇතිවන්නේද පංචස්කන්ධය ආහාර කොටය. සත්වයා නැවත නැවත මරණ කෙලෙස් ඇත්තේත් උපදින්නේත් පංචස්කන්ධයෙහිම නිසා කෙලෙසුන්ගේ ආහාරය පංචස්කන්ධයම නිසා කෙලෙස් නැමැති මරහුගේ කටේ සිටින්නෝය. මරහුගේ සපයෝය. මරහුගේ ආහාරයෝය. සත්වයන් අනර්ථයෙහි යොදවා ඔවුන් මරණයට පමුණුන බැවින්ද කෙලෙසු මාරයෝය. පංචක්ඛන්ධේ මාරා මිසතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ නිරාමිසං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්ඛමති. පංචස්කන්ධයන් මරහුගේ සප වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. ස්කන්ධ පංචකේ අනුපාද නිරෝධය නිරාමිස නිර්වාණයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 33 ජාති ධම්මා. ස්කන්ධයෝ උපදින ස්වභාව ඇතිය. ස්කන්ධයන් නැති කලෙහි ඒවා කොතෙක් නිරුද්ධ වී ගියද පරම්පරාව නොසිදී නිවනට පැමිණෙනතුරු අලුත් ස්කන්ධයෝ උපදී. එබැවින් ස්කන්ධයෝ උපදිනා ස්වභාවය ඇත්තෝ යයි කියනු ලැබෙත්. මේ ඉපදීම ඉමහත් නපුරකි, දුකකි. එබැවින් දුක්ඛ සත්‍ය දේශනයේදී තථාගතයන් වහන්සේ ජාතිපි දුක්ඛා යනුවෙන් ජාති දුක්ඛය ඉපදීම් දුක පළමුවෙන්ම වදාළහ. බාලපණ්ඩිත සූත්‍රාදීෙහි තථාගතයන් වහන්සේ විසින් නොයෙක් උපමාවලින් දේශනය කර ඇති යකඩ පොළවෙහි තබා හුල් ගැසීම, හරස් කියතින් කැපීම, ලෝදිය පෙවීම, ලෝහගුලි ගිල්වීම ආදී භයානක නිරය දුකද කසයෙන් කෝටු වලින් පොළු වලින් තැලීම්, උල් වලින් ඇනීම්, බර ඇද්දවීම්, හන ගැසීම්, කප්පාදු කිරීම, අනේක ආකාරයෙන් මැරීම යන මේවායින් වන තිරිසන් දුකද බත් පැන් නොලැබීම් ආදියෙන් වන ප්‍රේත දුක්ඛයද යන මේ සියල්ල ඇත්තේ ජාතිය නිසා. ඉපදීමක් නැතිනම් ඒ දුක නැත. අපායෙහි ඉපදීමෙන් පමණක් නොව සුගතියක් ලෙස උතුම් භවයක් ලෙස සලකන මේ මිනිස් ලොව ඉපදීම වුවද ඉමහත් දුකකි. මිනිසෙකු වශයෙන් උපදිනා සත්වයා උපදිනුයේ
මවගේ ආමාශ පක් වාශ දෙකට හා පිට කටුවලට හා උදර පටලයටත් අතර ඇති ලෝකාන්තරික නරකය සෙයින් ඊතා අඳුරු වූ වැසිකිලි වලක් හේයින් දුගඳ වූ ස්ථානයක් මව්පිය දෙදෙනාගේ ශ්‍රෝණිත ශුක්‍ර ධාතු නැමැති අසුචියෙහිය. එහි උපන් සත්වයා නව මසක් හෝ දස මසක් හෝ සෙලවීමක් පෙරලීමක් නැතිව අත්පා දිගහැරීමක් හැකිලවීමක් නැතිව මවගේ උණුසුමෙන් පැසෙයි. මේ මව්කුස විසීමේ දුකය. මව්කුස වෙසෙන මොළ කැටි සිරුර ඇති දරුවාට මව වාඩිවන නැගිටින ගමන් කරන හැපෙන වැඩ කරන අවස්ථාවන්හි නපුරු ළමයක අතට අසු වූ බලු පැටවෙකු බලල් පටුවෙකු මෙන්ද වෛරක්කාරයට හසු වූ හාවෙකු එළුවෙකු මෙන්ද ඒ මේ අතට ඇදීමෙන් පොඩිවීමෙන් මහත් දුකක් වෙයි. මව සිසිල්දිය පානය කළ කල්හි සීත නරකයෙහි උපන් එකෙකුට මෙන්ද මව උණුදිය උණු ආහාර ගත් කල්හි අඟුරු වලකට වැටෙනු එකෙකු මෙන්ද මව ලුණු ඇඹුල් මිරිස් ආදී කටුක දෑගත් හල්හි තුවාලයකට ලුණු දියවත් කළ විටක මෙන්ද බොහෝ දුක් ඇති වෙයි. මේ ගැබ පරිහරණය කිරීමෙන් වන දුකය. ගැබ මේරූ කල්හි කර්මජ වාතයෙන් තල්ලු කළ ඊතා අවහිර යෝනිමුඛයෙන් ලදරු සිරුර බැහැර කරන කල්හි ලදරුවාට වන්නේද ඉමහත් දුකකි. නියමිත පරිදි ප්‍රසූතිය සිදු නොවී වෛද්‍යයන් විසින් අඬු දමා පිටතට අදිනු ලබන කල්හි දරුවාට වන්නේද ඊතා දරුණු දුකකි. මව්කුසින් බිහි වූ දරුවාගේ මොළ කැටි සිරුර නහවා පවිත්‍ර කරන කල්හි දරුවාට ඇතිවන්නේ වනයක බුරුසුවක් අතුල්ලන විටදී ඇතිවන වේදනාව බඳු ඉවසිය නොහැකි දුකකි. මෙසේ දුකින් උපන් දරුවාට කලක් ගතවනතුරු සියල්ලටම අනුන්ගේ පිහිට බලාපොරොත්තුවෙන් වෙමින් උන් තැනම මල මුත්‍ර පහ කර ගනිමින් උඩුකුරුව නිදන්නට සිදුවීමද මහත් දුකකි. නැගිට යා හැකි වූ කාලයේ පටන් මරණය තෙක් ශරීරය පෝෂණය කරන්නට වෙහෙසෙන්නට වීමත් මහත් දුකකි. ඒ අතර අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ආදී තවත් බොහෝ දුක් වෙයි. ස්කන්ධයන්ගේ නැවත නැවත උපදිනා ස්වභාවය ඉමහත් දුකක් බව තේරුම්ගත් නුවණැත්තෝ විදසුන් වඩා ස්කන්ධ පංචකය බැහැර කොට නිවනට පිවිසෙති. පංචක්කන්ධේ ජාති ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අජාතං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයෙන් උපදිනා ස්වභාව ඇති වුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. ස්කන්ධ පංචකයාගේ අනුපාද නිරෝධය ඉපදීමක නැති බවයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැස ගනී. 34 ජරා ධම්මා ස්කන්ධයන් දිරණ ස්වභාවය ඇතියෝය. සන්තති ගණය බිඳ සංස්කාරයන් දැකීමට නොසමත් ජනයාට උප්පත්තිය පටන් මරණය තෙක් මේ සිරුර එක් දෙයක් වශයෙන් පෙනෙතත් එය එක් දෙයක් නොව රූප පරම්පරාවකි. ඒ රූප පරම්පරාව හැම කල්හි ඒකාන්තෙන් පවත්නාහු නොවෙති. පරණවීමෙන් රූප පරම්පරාව දුබල වෙයි, නරක් වෙයි. එයට ජරාවයයිද දිරීමයයිද කියනු ලැබේ. ස්කන්ධයෝ දිරණ ස්වභාව ඇතියෝය. ඒ දිරීම අනේක කායික මානසික දුක්ඛයන්ට හේතුවක් වන බැවින් දුකක් යයි කියනු ලැබේ. ස්කන්ධ පරම්පරාව වූ ශරීරය පරණ වූ කල්හි එහි ලේ මස් හීන වෙයි. ඇට නහර ඉලිප් වෙයි. සම රැලි වැටෙයි. එහි සුදු කළු ලප ඇති වෙයි. හිසකේ රැවුල් සුදු වෙයි. දත් ගැලවෙයි. කන් ඇසීම් ඇස් පෙනීම් අඩු වෙයි. ඇස් වලින් කබ ගලන්නට වෙයි. දිරාගිය ශරීර ඇත්තේ අසෝබන බැවින් දුකඳ ඇති බැවින් සෙස්සන්ට දබා දූ දරුවන්ටද අප්‍රිය වෙයි. දිරා දුබල වූ පුද්ගලයා ජීවන වියදම සපයා ගැනීමට රැකියාවක් කිරීමට අසමත් වෙයි. ඔහුට ආහාර පාන ආදිය දූ දරුවෝ ආදීන්ගෙන් නොලැබුණහොත් තන තන ඇවිද අනුන්ගෙන් ඉල්ලා ජීවත් වන්නට සිදු වෙයි. යාමටද පණක් නැති ඔහුට දණ්ඩක් පිහිටෙන් එහා මෙහා යයි.
දණ්ඩක් පිහිටෙන් වෙවුලමින් අමාරුවෙන් එහා මෙහා යන විරූප වූ මහල්ලා කොල්ලන්ට විකාරයක් වෙයි. ඔහු දුටු විට කොල්ලෝ ගල් මුල් ගසයි. පෙනීම අඩුකම නිසාද පා වළංගු නැති නිසාද මහල්ලා නොයෙක් විට ගල් මුල්වල හැපෙයි. කානුවල වලවල වැටෙයි. ඔහුට තමාගේ ශරීරය හා ඇඳුම් පවිත්‍ර කරගත නොහීමෙන් අපවිත්‍රව වෙසෙන්නට සිදුවෙයි. ලද ආහාරය වුවද අනුභව කිරීම අපහසු වෙයි. ඔහුට ශරීරයේ අත්පාවල හා තුනටියෙහි නිතර වේදනා ඇති වෙයි. අර්ශස් ආදී රෝග උත්සන්න වීමෙන් බොහෝ දුක් ඇති වෙයි. ඔහුට කලින් දැන සිටි කරුණ සිහි කළ නොහැකි වෙයි. කලින් අඳුරන අය හඳුනා ගැනීම අපහසු වෙයි. සිරුර වඩාත් දි รา ගිය කල්හි අනුන්ගේ උපකාරයන් තොරව නැගිටීමද නොකළ හැකි වෙයි. ඔහුට එක් තැනක වැතිර ශාරීරික දුක් වේදනා විඳීමෙන් කල් යවන්නට සිදු වෙයි. මේ ජරාවේ නපුරය. මෙබඳු තත්වයක් ඇති පංචස්කන්ධයක් ලැබීම යහපතක් නොව නපුරකි. එබැවින් නුවණැත්තෝ ජරා පත්වන පංචස්කන්ධයේ හැර ජරාවෙන් තොර නිවනට පිවිසෙති. පංචස්කන්ධේ ජරා ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අජරං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් දිරණ ස්වභාවය ඇතියෙන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. ස්කන්ධ පංචකයාගේ අනුපාද නිරෝධය ජරාවක් නැති නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 35 ව්‍යාධි ධම්මා. ස්කන්ධයෝ ව්‍යාධීන් හටගන්නා ස්වභාව ඇත. ව්‍යාධීහු නම් රෝග හා ආබාධය. රූපස්කන්ධ සංඛ්‍යාත මේ ශරීරයේහි දෙපතුල පටන් හිස මුදුන දක්වා ඇතුළ පිට දෙකෙහිම හටගන්නා බොහෝ රෝගාබාධ ඇත. වාතසෙම හිසට ගැසීමෙන් හා තැලීමෙන් හටගන්නා හිස රදේ නැමැති ආබාධයක් ඇත. නාසය මොළය කුණු කරන නිතර හොටු ගලන පීනස නැමැති රෝගයක් ඇත. දැවිල්ල කබ ගැලීම කඳුළු ගැලීම දෘෂ්ටි මණ්ඩලය වසා පටල හට ගැනීම පිළිකා හට ගැනීම ඉදිමීම පැසවීම යන ඇසෙහි හටගන්නා බොහෝ රෝගාබාධ ඇත. පැසවීම පොළ හට ගැනීම කැසීම යන කනෙහි හටගන්නා රෝගය ඇත. සෙම හිරවීම මස්දලු නැගීම ඉදිමීම පැසවීම වනවීම යන නාසයේ හටගන්නා රෝග ඇත. දිරීම කැක්කුම් හිරිය දත්මුල් පැසවීම දත්මුල් වලින් ගෙඩි හට ගැනීම පිළිකා හට ගැනීම දිව වනවීම තොල් වනවීම තොල් පැලීම යන මුඛ රෝග ඇත. මුහුණේ හටගන්නා කුරුලෑ නැමැති ගෙඩි වර්ගයක් හා පැසි දියර ගලන බිබිල වර්ගයක්ද ඇත. කැස්ස සෙම් හිරවීම ආශ්වාස පාශ්වාස දුෂ්කර වීම පෙනහළුවල වතුර පිරීම ඒවා ඉදිමී ඒවායේ තුවාල හැට ගැනීම යන ආදී පපුවේ හටගන්නා රෝගාබාධය ඇත. සෙන්ගෙඩි පිළිකා කණ්ඨමාල ආදී බෙල්ලේ හටගන්නා රෝග ඇත. වමනය ඔක්කාරය කැක්කුම ආහාර නොදිරවීම ආහාර අප්‍රිය වීම කෑසැටියේ බඩ යාම ආදී උදරය හටගන්නා බොහෝ රෝගාබාධ ඇත. මල මුත්‍ර මාර්ග අවුරා බොහෝ වේදනා ඇති කරන රෝගද ඇත. ඉවසිය නොහැකි කැසිල්ල හා දැවිල්ල ඇති කරන අනේකාකාර කුෂ්ඨ රෝග සමහි ඇති වෙයි. සමහි තන තන සුදු වී යන කබර නැමැති රෝගයක් ඇත. කම්පෙති කුණු වී වැටෙන නාසය කුණු වී වැටෙන ඇඟිලි පුරු ගැලවී වැටෙන තනින් තන වන හටගන්නා ලාදුරු නැමැති භයානක රෝගයක් ඇත. ශරීරයෙන් භාගයක පණ නැති වෙන පක්ෂඝාත නැමැති රෝගයක් ඇත. උණ ගැනී ඇඟ සැමතැනම බිබිලි හටගන්නා රෝග හා කමුල් ඉදිමෙන රෝග ඇත. තුනටි හා හන්දි ස්ථානවල හටගන්නා වේදනා ඇත. මෙතකින් කියන ලද්දේ
රූපකයෙහි හටගන්නා රෝගාබාධ වලින් සමහරකි. මෙහි නොකියවුණු බොහෝ රෝගාබාධ ඇත. මේ රෝග සියල්ල එක ශරීරයක එකවරම හටගන්නේ නොවේ. එහෙත් කිනම් ශරීරයක වුවද මේ රෝගාබාධ හට ගැනීමට ඉඩ ඇත. එබැවින් මේ රෝග අන්‍යයන්ගේ ශරීරවල හටගත්තාට මාගේ ශරීරය නිරෝගීය. මාගේ ශරීරය රෝග නොහටගන්නේ යැයි සිතොත් එය මුලාවකි. නකුල පීතෘ නැමැති ගෘහපතියාට තථාගතයන් වහන්සේ විසින් කරන ලද අනුශාසනයක් මෙසේය. ආතුරෝහාය ගහපතිකායෝ අණ්ඩභූතෝ පරියෝනද්දෝ යෝහි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍ය පටිජානීය කිමඤ්ඤන්ත්‍ර බාලෙය්‍ය තස්මා තිහ ගහපති එවං සික්ඛිතබ්බං ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සතිති. එහි තේරුම මෙසේය. ගහපතිය කෙල සෙම්සොටු ආදිය නිතර වැగిරෙන මේ කය ආතුරය දුබල බැවින් හැපූහොත් වැටූහොත් මිදී යන බිත්තරයක් වැනිය සියුම් හමකින් වැසී ඇති එකකි. ගහපතිය යමක් මේ දුබල කය පරිහරණය කරමින් මොහොතකදු තමාගේ නිරෝගීකම ප්‍රතිඥා කෙරේ නම් එය අනුවනකම හැර කුමක්ද? ගහපතිය ආතුර කයක් ඇති ඔබ ආතුර නොවූ අනාතුර සිතක් ඇතියෙකු වන පරිදි පිළිපැදිය යුතුය. පංචස්කන්ධය අනේක ව්‍යාධීන් හටගන්නා ස්වභාවය ඇතියක් බව තේරුම්ගත් නුවණැතියෝ එහි ඇලී නොසිට ආතුර වූ පංචස්කන්ධය හැර අනාතුර වූ නිවනට පිවිසෙයි. පංචස්කන්ධයේ ව්‍යාධි ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අව්‍යාධින් නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්තනියාමං ඔක්කමති. පංචස්කන්ධයන් ව්‍යාධීන් හටගන්නා ස්වභාවය ඇතිවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය ව්‍යාධි විරහිත නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 36. මරණ ධම්මා. ස්කන්ධයෝ මරණ ස්වභාවය ඇතියෝය. උපන් සංස්කාරයන්ගේ එකෙනෙහිම සිදුවන බිඳීමත් මරණයකි. එයට ෂණික මරණය යයි කියනු ලැබේ. මෙහි මරණය යයි කියනුයේ එක් භවයකට අයත් ජීවිතය කෙලවර වීමය. එය සම්මුති මරණ නම් වෙයි. ස්කන්ධයෝ සම්මුති මරණයෙන්ද මරණ ස්වභාවය ඇතියෝය. මනුෂ්‍ය ලෝකයේ ස්කන්ධයන් තබා ඊතා ප්‍රනීත ඊතා උසස් ස්කන්ධයන් ලෙස සලකන දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ස්කන්ධයෝද මරණ ස්වභාවය ඉක්මවා සිටින්නාහු නොවේති. ස්කන්ධයන් නොමරණ ස්වභාවයට පැමිණිය හැකි බලයක් හෝ නොනැසෙන ස්කන්ධයන් ඇති කළ හැකි බලයක් හෝ මිනිසුන්ට තබා දිව්‍ය බ්‍රහ්මයන්ටද නැත. ඒ භවවලට අයිති ස්කන්ධයෝ කර්ම ආදී ප්‍රත්‍යයන්ගේ බලයෙන්ම පහළවන්නවුන් මිස පුද්ගලයන් විසින් නිපදවනු ලබන්නෝ නොවෙති. ස්කන්ධයන් නිපදවිය හැකි බලය ප්‍රත්‍යයන්ට මිස පුද්ගලයන්ට නැත. කර්මාදී ප්‍රත්‍යයන්ගේ බලයෙන් ඒ භවවල ස්කන්ධ පහළ වූ කල්හි මේ මමය, මේ මාගේ ආත්මය, මාගේ කයය, මාගේ ඇසය, කනය, අත, පය යනාදී ආත්ම සංඥාවෝ ඒ ස්කන්ධයන් අතරින්ම පහළ වෙයි. එහෙත් ඒ ස්කන්ධයන් ඇති කළ කෙනෙක් නැත. මමය කියා සිතුනාට ඒ ස්කන්ධ මම නොවේයි. මාගේ කියා සිතුනාට ඒ ස්කන්ධ මාගේ නොවේයි. ඒවායේ අයිතිකාරයෙක් නැත. එබැවින් හේතු ප්‍රත්‍යයන් හටගෙන දිරා යන, බිඳී යන, මැරී යන ස්කන්ධයන් කාහටවත් නොදිරන, නොබිදෙන, නොමැරෙන ලෙස ශක්තිමත් නොකළ හැකිය. එබැවින් ස්කන්ධයෝ මරණ ස්වභාවය ඇතිය.
කර්මාදී හේතුන්ගෙන් ඇති වූ ස්කන්ධයෝ ඊතා දුබලය. ඒවාට අනිකක උපකාරයක් නොමැතිව පරම්පරා වශයෙන් පැවතිය හැකි ශක්තියක් නැත. ආයුනාමේ තං අබලං දුබ්බලං තතාහි සත්තානං ජීවිතං අස්සාස පස්සාසු පනි බද්දං කංචේව ඉරියාපතු පනි බදංච සීතුන් හූප නිබන්දංච මහාභූතු පනි බද්දංච ආහාරූ පනි බද්දංච. විසුද්ධි මග්ගයෙන්. තේරුම: ජීවිතය යන මෙය අබලය දුබලය සත්වයන්ගේ ජීවිතය ආශ්වාස ප්‍රාශ්වාසය පිළිබඳ වූයේද, සතර ඉරියව් පිළිබඳ වූයේද, ශීත උෂ්ණයන් පිළිබඳ වූයේද, මහා භූතයන් පිළිබඳ වූයේද, ආහාරය පිළිබඳ වූයේද වේයයි එහි තේරුමයි. සත්වයන්ගේ ජීවිතය ආශ්වාස ප්‍රාශ්වාසයන් සමව පැවැත්මෙන්ම පවතී. නොඑසේ නම් සිඳෙයි. ඉරියව් 4 සමසේ පැවැත්වීමෙන්ම පවතී. එසේ නොවහොත් ජීවිතය නැසෙයි. ශීත උෂ්ණ දෙක සුදුසු ප්‍රමාණයෙන් පවතියහොත් පවතී. ඉන් එකක් අධික වී අනික නැති වී ගියහොත් ජීවිතය නොපැවැත්විය හැකි වෙයි. මහා භූත ධාතුන් සුදුසු පරිදි පවතිතහොත් ජීවිතයට පැවතිය හැකිය. ඒවා නොසම වී ගියහොත් යම් ධාතුවක් උත්සන්න වී ඉතිරි ධාතුන් හීන වී ගියහොත් ජීවිතය නැසෙයි. ආහාර ලැබෙතහොත් ජීවිතය පවතී. ආහාර නොලැබී ගියහොත් ජීවිතය සිඳෙයි. ආශ්වාස ප්‍රාශ්වාස ආදී කරුණු බොහෝ ගණනක් නිසා පවත්නා ජීවිතය ඒ එකක්වත් ආධාරය නැති වී ගියහොත් නැසෙන්නේය. ජීවිතය නැසිය හැකි හේතු සත්වයා අවටත් දහස් ගණනින් ඇත. ශරීරය ඇතුළේද ඇත. තමා සමග වාසය කරන්නවුන් අතරින් එකෙකු කිපී පහර දුනහොත් එයින්ද මැරෙයි. සොරෙකු සතුරෙකු පහර දුනද මරණය වෙයි. සර්පයෙකු දෂ්ට කළද, නපුරු සතෙකු පහර දුනද, වාහනයකට යට වුවද, ගසකින් ගෙඩියක් ශරීරයට වැටුනද, ගසක් අත්තක් ඇඟට කඩා වැටුනද, ගෙයක් කඩා වැටුනද, අකුණක් වැදුනද මරණය සිදුවිය හැකිය. ජීවත් වීමට ඊටාම උපකාර දේවන ආහාරය වුවද අපත්‍ය වූහොත් මරණය සිදුවිය හැකිය. ශරීරය තුලම පවත්නා වාතය කිපීමෙන්ද, සෙම් කිපීමෙන්ද, පිත කිපීමෙන්ද, ලේ කිපීමෙන්ද, මල මුත්‍ර බැහැර කළ නොහීමෙන්ද, නොඑක් නපුරු රෝග හට ගැනීමෙන්ද මරණය විය හැක. නාශක හේතුන්ගේ මැද්දේ පවත්නා මේ දුබල ජීවිතය පිට්ටනියක් මැද දල්වන ලද පොල් තෙල් පහනක් බඳුය. ආවරණයක් නැතිව පිට්ටනියක දැල්වෙන පහන නැගෙනහිරින් සුළඟක් හැමුවද, දකුණෙන් බස්නාහිරින් සුළඟක් හැමුවද, වැස්සක් ඇතිවුවද කුරුමිනියෙකු පළඟැටියෙකු ඇවිත් හැපුණද නිවී යයි. එය කොයි වේලාවෙත් නිවී යා හැකිය. එමෙන් බොහෝ නාශක හේතුන් අතර පවත්නා ජීවිතය ඊටාම අවදානම්ය. අලුත් භවයකට පැමිණෙන සත්වයා හට ප්‍රථමයෙන් ඒ භවයේහි ප්‍රතිසන්දි චිත්තය ඇති වෙයි. අනතුරුව 15ක් හෝ 16ක් භවාංග සිත් ඇති වෙයි. අනතුරුව මනෝද්වාරා වජ්ජන චිත්තය ඇති වෙයි. ඊට අනතුරුව අලුත් පංචස්කන්ධය අරමුණු කොට ලෝභ සහගත ජවන චිත්තයක් 7 වරක් ඇතිවීමෙන් පසු නැවත භවාංග චිත්තය ඇති වෙයි. සත්වයෙකු භවයක පිළිසිඳගතහොත් කියන ලද සිත් ටික ඇති නොවි ඔහු නොමැරෙයි. චිත්තක්ෂණ 25ක් 30ක් වන මේ කෙටි කාලය නොමැරෙන කාලය ලෙස කියා තිබේ. ඒ කාලය හැර සත්වයෙකුට නොමැරිය හැකි කාලයක් නැත.
එබැවින් මේ ජීවිතය ගසක එල්ලෙන ඉදුණු කොළයක් බඳුය. ඉදුණු ගෙඩියක් බඳුය. තන අග එල්ලෙන පිණිපිඳක් වැනිය. දියෙහි ඇඳි ඉරක් බඳුය. දිය බුබුලක් බඳුය. මෙසේ ජීවිතය දුබල බැවින් මේ අනවරාග්‍ර සංසාරයේහි සැරිසරණ සත්වයෙකුට පැමිණිය හැකි මරණවල ප්‍රමාණයක් නැත. අතීත සංසාරයේ පැමිණි මරණවලද ප්‍රමාණයක් නැත. ඒක පුද්ගලස්ස භික්ඛවේ කප්පං සන්දාවතෝ සංසරතෝ සියා එවං මහා අට්ඨික කංකලෝ අට්ටි පුඤ්ජෝ අට්ඨාරාසි යතාය වේපොල්ලෝ පබ්බතෝ සංයුත්ත නිකායෙන්. මෙසේ මහණෙනි, මේ සංසාරයේහි කල්පයක් ඉපදෙමින් මැරෙමින් භවයෙන් භවයට යන එක් පුද්ගලයෙකුගේ ඇට එකතු කළහොත් වේපුල්ල පර්වතය පමණට ඇට ගොඩක් වෙයි යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත. අනවරාග සංසාරයේහි එක් පුද්ගලයෙකු ගව වී උපන් අවස්ථාවලදී ගෙල සිඳුණු ලැබීමෙන් ගැලූ ලේ එකතු කළහොත් සාගර ජලයට අධික වන බවද, මහීෂව, එළුව, කුකුළුව, මුවව උපන් කාලවලදී ගෙල සිඳීමෙන් වගිරූ ලය එකතු කළහොත් සාගර ජලයට අධික වන බව අනමතග්ග සංයුත්තේ වදාරා ඇත. සෑම දුකකට වඩා නපුරු දුක මරණ දුකයි. එබැවින් අන් නපුරකටම වඩා සත්වයෝ මරණයට බිය වෙයි. මරන්නට එනු දුටුහොත් බියෙන් වෙවුලන්නට වෙයි. උගුර කට වියලෙයි. සමහර විට මල මුත්‍ර පහ වෙයි. වැඩි අපහසුයක් නැතිව මරණය වන්නේ ටික දෙනෙකුට පමණි. මරණය ලං වූ කලෙහි බොහෝ දෙනෙකුන්ට ඝන සෙමක් නැගී අවුත් ආශ්වාස ප්‍රාශ්වාස මාර්ගය අවහිර කරයි. රෝගියාට ඒ අවස්ථාවෙහි ඉතා අමාරුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස ප්‍රාශ්වාස සමව පැවැත්විය නොහැන විට පපුවට ඇති වන්නේ බලවත් වේදනාවකි. රෝගියා බලවත් වේදනාවෙන් හඬවන්නේ හඬ නංවමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන කලෙහි මිනිස්සු පණ අදිනවා යයි කියති. අමාරුවෙන් හුස්ම ගැනීම පිටකිරීම කරන අවස්ථාවේදී සමහර විට රෝගියාගේ හිසෙහි මිටියකින් ගසන කලක ඇතිවන වේදනාවෙනි බලවත් වේදනා ඇති වෙයි. පොඩි කිරීමේදී ඇතිවන වේදනා බඳු බලවත් වේදනා ඇති වෙයි. එසේ බලවත් වේදනා පපුවෙහි ඇති වෙයි. උල් වලින් අනින කලක පිහියකින් කපන කලක ඇතිවන වේදනා බඳු දරුණු වේදනා කුසෙහි ඇති වෙයි. උලින් අනින කලක කඩන කලක ඇතිවන වේදනා බඳු දරුණු වේදනා හන්දි ස්ථානවල ඇති වෙයි. ජීවිතයේ කෙලවර වන්නේ ඒ වේදනා පෑ ගණනක් විඳීමෙන් පසුවය. මරණ වේදනා වඩා ඇතිවන්නේ පව් කරන අයට යයි ඇතමුන් සිතතත් එය එසේ නොවෙයි. පංචස්කන්ධයේ දුබල බව නිසා ඇතිවන දුක් වේදනා පව් ඇති නැති කාටත් සාධාරණයි. අනේපිඩු මහසිටුතුමා තරම් පින් කර ඇත්තේ අන් කවරෙක්ද? අනේපිඩු සිටුතුමාටද බලවත් මරණ වේදනා ඇති වූ බව අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රයේ දක්වා ඇත. අනේපිඩු සිටානන් මරණාසන්නව සිටි කාලයේ සරියුත් මහතෙරුන් වහන්සේ එතුමා දක්නට වැඩම කළහ. උන්වහන්සේ සිටුතුමාගෙන් සුවදුක් විචාල කල්හි සිටුතුමා තමාට ඇති අපහසුකම් මෙසේ ප්‍රකාශ කළේය. ස්වාමීනි, මාගේ අපහසුකම් වැඩිවීමක් මිස අඩුවීමක් නැත. බලවත් පුරුෂයෙකු තියුණු යකඩ කටුවකින් හිස විදින්නාක් මෙන් බලවත් වාතයෝ මාගේ හිසට අනින්නාහ.
බලවත් පුරුෂයෙකු විසින් වරපටක් හිසෙහි තදින් වෙලෙන කලක මෙන් බලවත් වාතයෝ මාගේ හිසට පහර දෙන්නාහ. දක්ෂ වූ ගෝඝාතකයෙකු මස් කපන පිහියකින් කුසය කපන්නාක් මෙන් බලවත් වාතයෝ මාගේ කුස කපත්ය. බලවත් පුරුෂයන් දෙදෙනෙකු විසින් දුබල පුරුෂයෙකු දෙ අත් අල්ලා අඟුරු වලකට ලංකර සිරුර ගින්නෙන් දවන කලක මෙන් මාගේ ශරීරයෙහි බලවත් දාහයක් ඇත්තේය. අනේපිඩු සිටානන්ටත් පංචස්කන්ධයේ කරදර මෙසේ වී නම් සෙසන් ගැන කියනු කිම? කිසි පිනක් නොකරමින් සුරාපාන ආදී පව්කම් වලම ඇලී වාසය කරන අඥානයන්ට මරණාසන්නයේදී පව්කම් නිසා ඇතිවන දුකක්ද ඇත. එනම් මරණාසන්නයේදී ඔවුන්ට තමන් විසින් කළ පව්කම් සිහියට නැගෙන්නට වෙයි. ඒ වේලාවේදීම කරන්නාක් මෙන් පෙනෙන්නටද වෙයි. ඔවුනට ඒවා අමතක නොකළ හැකි වන්නේය. සමහර විට පව්කම් කළවුන් යන ස්ථානය වූ අපාය නිමිති ඔවුනට පෙනෙන්නට වෙයි. ඒ අවස්ථාවේදී පව්කම් කළවුන් මරණින් මතු යන අපායට මාහට දැන් යන්නට වෙනු ඇතැයි කියා ඔවුනට මහත් බියක් ඇතිවෙයි. ඔවුහු බියෙන් වෙවුලමින් කලුරිය කොට නරකයෙහි උපදී. ඇලුම් කරගෙන සිටින යම් කිසි එක් දෙයක් වුවද නැති වී යාම මිනිසාගේ සිතට බලවත් අමාරුවකි. මරණයෙන් ඒ සත්වයා අන් සැමටම වඩා ඇලුම් කරගෙන සිටින ශරීරය ප්‍රාණය මෙන් ආදරයෙන් ආරක්ෂා කරගෙන සිටින අඹදරුවෝය. රැස් කරගෙන ඇති සියලු ධනයය යන සියල්ල එකවරම නැතිවන්නාහ. මරණ තැනැත්තාට ඒ සියල්ලම මරණින් අහිමි වෙයි. මරණ සත්වයාට ඒ බව වැටහුණු කල්හි ඇතිවන්නේ ඉමහත් ශෝක අග්නියකි. එයද මරණය නිසා පින් කළවුන්ටද වන ඉමහත් දුකකි. පංචස්කන්ධයෙන් නොමිදුණහොත් මේ දරුණු මරණය නැවත නැවත ඇතිවන බව දත් නුවණැත්තෝ මරණ ස්වභාවයේ ඇති පංචස්කන්ධයෙන් මිදී අජරාමර නිවනට පිවිසෙන්නාහ. පංචස්කන්ධේ මරණ ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචාන්නං කන්දානං නිරෝධෝ අමතං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයෙන් මරණ ස්වභාවයේ ඇතිවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය මරණයක් නැති නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 37 ශෝක ධම්මා. ස්කන්ධයෝ ශෝක කරවන ස්වභාවය ඇතියෝය. ස්කන්ධයන් නැති කල්හි ඥාති ව්‍යසන, භෝග ව්‍යසන ආදී විපත් නිසාද වොමනා දෑ නොලැබීමේ බලාපොරොත්තු කඩවීම ආදියෙන්ද නොඑක් විට ශෝකය ඇතිවෙයි. එබැවින් ස්කන්ධයෝ ශෝක ඇති කරන ධර්මයෝය. ශෝකය ගුණධර්මයක් ලෙස ඇතමුන් සලකතත් එය ගුණධර්මයක් නොවේ. ශෝකය ඇතිවන්නේ තණ්හාව නිසාය. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං යනුවෙන් ඒ බව වදාරා ඇත්තේය. තණ්හාව අකුසල මූලයකි. තණ්හාව නිසා ශෝකය ඇතිවන්නේ අකුසල මූලයක් වන ද්වේෂයෙන් යුක්ත සිතෙහිය. එබැවින් එය අකුසල කර්මපතයක් නොවුවද අකුසල කොට්ටාසයට අයත් ධර්මයකි. කුසල සිතක කිසි කලෙක ශෝකය ඇති නොවේ. බලවත් ශෝකය නපුරු දුකකි. එය හෘදය තුල ඇවිලෙන ගින්නක් බඳුය. හෘදයට ප්‍රවේශ වී ඇති උලක් බඳුය.
මේ ශෝකය දුප්පත් පොහොසත් කාහටත් වෙනසක් නැතිව ඇතිවන දුකකි. වඩා ඇලුම් කරන වඩා වටිනා දේවල් ඇත්තේ පොහොසතුන්ට නිසා ඔවුනට වඩා දරුණු ශෝක ඇති විය හැකිය. ධර්මය නොදන්නා වූ ධර්මයෙන් ඈත්ව වෙසෙන අයට ශෝකය අධිකය. ධර්මය සේවනය කරන අයට මහත් විපතේදී වුවද ඇතිවන්නේ මද ශෝකයකි. කෑම නොගිලෙන තරමේ උමතු වන තරමේ ලේ අතිසාර ආදී රෝග වැළඳෙන තරමේ වියලී මිය යන තරමේ බලවත් ශෝක ධර්මය සේවනය කරන්නවුන්ට ඇති නොවේ. විශේෂයෙන්ම විදර්ශනා භාවනාව ශෝක අඩු කරන්නකි. විදර්ශනා භාවනාවෙන් සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව, නිත්‍ය දෙයක් නැති බව, සියල්ල తాවකාලික බව තේරුම්ගෙන සිටින අයට මහත් ව්‍යසනයේදී වුවද මද ශෝකයක් මිස තද ශෝකයක් ඇති නොවේ. සමහර විට මද ශෝකයකුදු ඔවුනට ඇති නොවේ. ධර්මය නොදන්නා බැවින් ලෝක තත්වය සලකාගත නොහැකි තෘෂ්ණාව අධික පුද්ගලයන්ට උමතු වන තරමේ අතිසාර ආදී රෝග සෑදෙන තරමේ මැරෙන තරමේ බලවත් ශෝක ඇතිවේ. බලවත් ශෝකය නිසා රෝගාතුර වූවන් පිළිබඳ බොහෝ කතා පුවත් බණ පොත්වල දක්නා ලැබේ. පෙර දඹදිව බරණැස් නුවර රජ කළ මද්දව නම් රජුට සිය දේවිය අනෙකෙකු හා පලා යාමෙන් හටගත් බලවත් ශෝකය නිසා පපුව උණු වී බඩින් කටින් ලේ යන්නට වූ බවත් රාජ්‍ය වෛද්‍යයන් දන්නා තරම් ප්‍රතිකාල කළ නමුත් ඒ රෝගය බෙහෙතකින් සුව නොකළ හැකි වූ බවත් බෝසතාණන් වහන්සේ විසින් උපායකින් රජුගේ ශෝකය දුරුකොට ඔහුගේ ජීවිතය රැකදුන් බවත් දසන්නක ජාතකයෙහි සඳහන් වෙයි. මහා ප්‍රතාප රජුගේ දේවිය පුත්‍ර ශෝකයෙන් ලය පැලී මල බව චූල ධම්මපාලදා ජාතකයේ සඳහන් වී තිබේ. ශෝකය නිසා තවත් රජෙකුට ලේ අතිසාර රෝගය වැළඳුන බව සාම ජාතකයේද සඳහන්ව ඇත. සසර සැරිසරණ සත්වයනට ශෝකයට හේතුවන ව්‍යසන ආදිය නිතර පැමිණෙයි. විටක මව මැරෙයි, විටක පියා මැරෙයි, විටක දුප්පත් වූ මැරෙන්නාහ, විටක සහෝදර සහෝදරියෝ මැරෙයි, විටක බිරිය මැරෙයි, විටක සැමියා මැරෙයි, විටක නෑයෝ මැරෙයි, විටක මිතුරෝ මැරෙයි, විටක ධනය සොරු ගනී, විටක කෙත් වතු පාළු වෙයි, විටක ගෙය ගිනි ගනී, විටක රස්සාව නැති වෙයි, විටක කළ වැඩ වරදී, විටක අපරාධවලට අසු වෙයි, විටක තනතුරු වලින් පහ වෙයි. මේ ආදී කරුණු නිසා සසර වසනාතෙක් ශෝක ඇතිවීම ඉමහත් දුකක් බව දක්නා නුවණැත්තෝ ශෝකයට කරුණු නැති ශෝකයක් නැති නිවන සොයන්නාහ. පංචක්ඛන්දේ ශෝක ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අශෝකං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයෙන් ශෝක කරවන ස්වභාවයන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය ශෝක නැති නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 38 පරිදේව ධම්මා ස්කන්ධයෝ හඬවන ස්වභාවය ඇතියෝය. ශෝක අග්නියෙන් ශරීරය තැවෙන කල්හිද බලවත් දුක්ඛ වේදනාවක් ඇති වූ කල්හිද ශරීරය හුණු වී කෙල සෙම් සොටු කඳුළු
දහඩිය ගලන්නටත් අමිහිරි හඬක් නගින්නටත් වෙයි. ඒට හැඬීමයයි කියනු ලැබේ. හඬන්නට සිදුවීමත් ඉමහත් දුකකි. ස්කන්ධයන්ගෙන් මිදුණහොත් හැඬීමක් නොවේ. ස්කන්ධයන් ඇතහොත් හඬන්නට සිදුවෙයි. එබැවින් ස්කන්ධයෝ හඬවන ස්වභාවය ඇතියෝය. දීඝරත්තං වෝ භික්ඛවේ මාතු මරණං පච්චනු භූතං තේසං වෝ මාතු මරණං පච්චනු බෝන්තානං අමනාප සම්පයෝගා කන් දන්තානං රුදන්තානං අස්සු පස්සන්දං පග්ගරිතං නත්වේව චතුසු මහා සමුද්දේසු උදකං යනුවෙන් මේ අනවරාග්‍ර සංසාරයේහි එක් පුද්ගලයෙකු විසින් මවගේ මරණයෙන් සෝපත්ව හෙළූ කඳුළු සතර මහා සාගර ජලයට අධික බව අනවතග්ග සංයුක්තයේ වදාරා ඇත. එසේම පියාගේ මරණයෙන්, සහෝදරයන්ගේ මරණයෙන්, සහෝදරියන්ගේ, දුහිතෘන්ගේ ඥාති ව්‍යසනයෙන් ආදී මරණවලින් ද භෝග ව්‍යසන, රෝග ව්‍යසන ආදීන් වගුළු කඳුළුද සාගර ජලයට අධික බව වදාරා ඇත. ස්කන්ධ පරම්පරාව පැවතුනහොත් අනාගතයේත් එසේම හඬන්නට සිදුවන බව තේරුම්ගත් යෝගාවචරයෝ මහෝත්සාහයෙන් විදසුන් වඩා රහත්ව හැඬීම කෙලවර කරන්නාහ. පංචක්ඛන්දේ පරිදේව ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචාන්නං කන්දානං නිරෝධෝ අපරිදේවං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් හඬවන ස්වභාවය ඇතිවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය හැඬීමෙන් තොර නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බසී. 39. උපායාස ධම්මා. ස්කන්ධයෝ තදින් සිත වෙහෙසවන ස්වභාවය ඇතියෝය. පවුලේ සැමදෙනම නැසී එක් අයෙකු ඉතුරු අවස්ථාව, රජුන් උදහස් වී සියලු වස්තුව ගත් අවස්ථාව, රටින් පිටුවහල් කළ අවස්ථාව, ගින්නෙන් හෝ ජලයෙන් හැදිවත හැරන් සියල්ල විනාශ වූ අවස්ථාව, සොරුන් පැමිණ අමුදරුවන්ද සමග සියලු ධනය පැහැරගත් අවස්ථාව, රජු කිපී තමා ඉදිරියේම තමාගේ දූදරුවන් මරවන අවස්ථාව යනාදී මහා විනාශයන්හිදී ඇතිවන බලවත් සිත් වෙහෙස උපායාස නම් වේ. විපතක් වූ කල්හි හැඬෙන්නේ ශෝකය නිසාය. උපායාසයේ ශෝකයට වඩා නපුරුය. රත් වූ කබලකට වතුර බිඳක් ලූ කල්හි එය එහිම දැවී සිඳී යන්නාක් මෙන් උපායාසයේ ඇති වූ කල්හි කඳුළු වැගිරවීම නොකොට ඇතුළම තදින් දැවේ. පුද්ගලයා නිසලව සිටී. සමහරුන් තද විපතේදී සිහි නැති වී වැටෙන්නේ, මැරී වැටෙන්නේ මේ උපායාස නිසාය. ශෝකයේ ද්වේෂ මූල සිතෙහි ඇති දෝමනස්ස වේදනාවය. එය වේදනා ස්කන්ධයට අයත්ය. උපායාසය සිත තදින් දවන තවන ද්වේෂ චෛතසිකය. එය සංස්කාර ස්කන්ධයට අයත්ය. එය තුදුස් අකුසල චෛතසිකයන්ගෙන් අන්‍ය වූ විසාද නම් චෛතසිකයක් යැයි ඇතැම්හු කියති. විසුද්ධි මාර්ග ටීකාවේ එසේ කියා ඇත. පංචක්ඛන්දේ උපායාස ධම්මෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචාන්නං කන්දානං නිරෝධෝ අනුපායාසං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති. පංචස්කන්ධයන් තදින් සිත වෙහෙසවන ස්වභාවයේ ඇතිවුන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. පස් දෙනෙකුන් වූ ස්කන්ධයන්ගේ අනුපාද නිරෝධය උපායාස නැති නිවනයයි දක්නා යෝගාවචර තෙමේ
ලෝකෝත්තර මාර්ගයට බැසගනී. 40 සංකිලේසික ධම්මා ස්කන්ධයෝ කෙලෙසන ස්වභාවය ඇතියෝය. යකඩය එයින්ම මල නැගී කිලිටි වන්නාක් මෙන් ඒවා අතරින්ම තෘෂ්ණා දෘෂ්ටි ආදී කෙලෙස් මල හා දුෂ්චරිත මලයන් නැගී ස්කන්ධයෝ කිලිටි වෙයි. භවයේහි පිළිසිඳගත් සත්වයා හට පළමුවෙන්ම ඇතිවන්නේ ඒ අලුත් භවයට ඇලුම් කරන තෘෂ්ණා ක්ලේශයයි. ඉන්පසු ඒ පංචස්කන්ධය ආත්ම වශයෙන් ගන්නා දෘෂ්ටි ක්ලේශය උපදී. කල්යාමෙන් ඒ සත්වයාගේ సంతානෙහි ද්වේෂ, ඊර්ෂ්‍යා, මාත්සර්ය, මාන ආදී අවශේෂ ක්ලේශයෝද උපදිති. සත්පුරුෂ සේවනයක් නැතිව, සද්ධර්ම ශ්‍රවණයක් නැතිව, අවිද්‍යාවෙන් අන්ධව කල්යවන්නා වූ පුද්ගලයාගේ సంతානෙහි නිතර නිතර නැවත නැවත ඇතිවීමෙන් හුන පඳුරක්සේ කෙලෙස් වූ ඝනව වැඩෙති. ඒ කෙලෙස් වැඩීම නිසා ඔවුන්ගෙන් ප්‍රාණඝාත ආදී අනේක ප්‍රකාර පව්කම්ද කෙරෙන්නට වෙයි. මෙසේ ඇතිවෙන වැඩෙන ක්ලේශයෝ අනුශය වශයෙන් හා පරිඋට්ටාන වශයෙන් ලෝකෝත්තර මාර්ග ඥානයේ නැමැති ජලයෙන් සෝදා හරින තෙක් පවතිත්. සත්පුරුෂ සේවන, සද්ධර්ම ශ්‍රවණ ආදියෙන් අවිද්‍යා පටලය තුනී කරගත් ඇතැම්හු ක්ලේශයන්ගේ හා දුෂ්චරිතයන්ගේ නපුර තේරුම්ගෙන ඒවායින් වැළකී සිටීමට උත්සාහ කරති. ඇතමෙක් තෙරුවන් සරණ ගොස් පව්කම් හැර උපාසකයෝ වෙති. වඩා ශුද්ධ ජීවිතයක් පවත්වන කැමැති ඇතැම්හු සම්බාධෝ ගාරාවාසෝ රාජාපතෝ අබ්බෝකාසෝ පබ්බජ්ජා යනුවෙන් දැක්වෙන පරිදි මේ ගිහිගේ කුසලයට අවහිර තැනකි. කෙලෙස් රජස් නගින තැනකි. පැවිද්ද අවකාශ ස්ථානයක් යයි සලකා ගිහිගේ හැර පැවිදිව සිල් රකින්නට පටන් ගනිති. ස්කන්ධයන් කෙලසන ස්වභාවය ඇතිවුන් බැවින්ද කෙලෙස් ඇති කරන බොහෝ හේතුන් සත්වයා වටා ඇති බැවින්ද පෘථග්ජන පුද්ගලයෙකුට දිවිහිමියෙන් ශුද්ධ ජීවිතයක් පැවැත්වීම අති දුෂ්කර වෙයි. එබැවින් උපාසකයාගේ సంతානෙහි වරින් වර කෙලෙස් නැගී යයි. වරින් වර හේ පව්කම්ද කරයි. සමහරු කලක් කෙලසුන් යටපත් කරගෙන දුසිරිතෙන් වැළකී සිට නැවතත් සුරාපාන, මිත්‍යාචාර ආදී පව්කම් වල යෙදෙයි. පැවිදි වූවෝද නැවත ගිහි බවට පැමිණෙයි. සාමාන්‍ය පුද්ගලයන් තබා අප මහබෝසතාණන් වහන්සේද පැවිදිව සිට පසුව කෙලෙසුන්ට වසඟ වූ බව ජාතක කතාවල දක්වා ඇත. පෙර බරණැස් රජුගේ පුත්‍ර බ්‍රහ්මදත්ත කුමාරයා පුරෝහිත පුත්‍ර කාශ්‍යප යන දෙදෙන එක් ඇදුරු කුලයක සිප්සතර උගත්තෝය. බ්‍රහ්මදත්ත කුමාරතෙමේ පිය රජු ඇවෑමින් රජ විය. පුරෝහිත පුත්‍ර කාශ්‍යප මාගේ යාළුවා රජ විය. දැන් මමට ඔහුගෙන් බොහෝ සම්පත් ලැබෙනු ඇත. මට මේ රජුගෙන් ලැබෙන යසේසුරෙන් කිනම් ප්‍රයෝජනයක්ද? මම පැවිදි වෙමි යයි සිතා මාපියන්ගෙන හා රජුන්ගෙන් අවසරගෙන හිමාල වනයට ගොස් පැවිදිව සතියකින් ධ්‍යාන අභිඥා උපදවා එහිම විසුයේය. ඔහු පැවිදි වීමෙන් පසු ලෝමස කාශ්‍යපයයි ප්‍රසිද්ධ විය. හෙතෙම ගෝර තපස් ඇති තවුසෙක් විය. එතුමාගේ තපස් තේජසින් සක්දෙව් රජුගේ භවන සෙලවී ගියේය. සක්දෙව් රජ භවන සෙලවීමේ කරුණ විමසනුයේ ලෝමස කාශ්‍යප තවුසානන්ගේ තපස තේජසින් යයි එය සැලවුණු බව දැන මේ තවුසා මාගේ ශක්‍රභාවයෙන් පහ කරන්නටද බැරි නැත. එබැවින් බරණැස් රජු හා එක් වී මොහුගේ තපස නැති කරමියයි එක් රාත්‍රියක රජු නිදන කාමරයට පිවිස තමාගේ ශරීරාලෝකයෙන් කාමරය එළිය කරමින් අහසේ සිට නැගිටිනු මහරජ යයි කියා රජු අවදි කොට මහරජ මුළු දඹදිවටම රජවන්නට කැමැතිදැයි ඇසීය. රජතුමා
හැකිනම් නොකමැති වන්නේ කිමදැයි කීය. එසේනම් ලෝමස කාශ්‍යප තවුසානන් ගෙන්වා ඔහු ලවා සතුන් මරා කරන වාජපෙය්‍ය නම් වූ මහා යාගය කරවව. ඉන්පසු ඔබට ශක්‍රයාසේ අජරාමර වී මුළු දඹදිව රජ කළ හැකි වන්නේ යැයි කීය. රජතෙමේ පසුදින සයිහ නම් ඇමති ගෙන්වා යහළුව ලෝමස කාශ්‍යපයන් ලවා යාගය කරවා ගතහොත් මට මුළු දඹදිවම රජ විය හැකිය. මෙසේ ඇවිත් යාගය කරන්න යයි මම ඔහු කැමතිනම් කැමති තරම් මහත් ප්‍රදේශයක් දෙමි ය. ඒ බව තාපසයන්ට දන්වා යාගය පිණිස ඔහු කැඳවාගෙන එවයයි කියා ඔහු පිටත් කළේය. ඇමති ලෝමස කාශ්‍යපයන් වෙසෙන තැන දන්නා කෙනෙකු සොයා ඔහු පෙරටු කොට මහ පිරිවරින් එහි ගොස් තාපසයන්ට රජුගේ පණිවිඩය දැන්වීය. ලෝමස කාශ්‍යප තාපසයෝ අධර්මයෙන් ලබන යසීසුර නින්දිතය. මුළු දඹදිවම මට ලැබෙතත් මා ඒ යාගය කරන්නට නොකැමැත්තෙමි යයි කියා රජුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. ඇමතිතුමා පෙරලා අවුත් රජුට කාරණය දැන්වීය. රජතෙමේ තාපසයන් නොයනවා නම් කුමක් කරන්නෙම් දැයි තුෂ්ණිම් භූත විය. නැවතත් සක්දෙව් රජ පැමිණියේ රජුගේ දියණිය වන චන්ද්‍රවතී නම් කුමරිය සරසවා සයිහ හා තාපසයන් වෙත යවා ඉදින් මේ යාගය කරන්නට එන්නාහු නම් මේ කුමරියත් දෙමි යයි තාපසයන්ට කියව. තාපසයෝ කුමරිය කෙරෙහි ඇලී එනු ඇතැයි කීය. රජතුමා පසුදින කුමරිය සරසවා සයිහ ඇමති හා තාපසයන් වෙත යවීය. සයිහ කුමරියද කැටුව තවුසානන් වෙත ගොස් දෙවගණක බඳු රූසිරියෙන් යුත් කුමරිය දක්වා තාපසයන්ට කාරණය දැන්වීය. කුමරිය දුටු කෙනෙහිම ධ්‍යාන බලයෙන් කාලාන්තරයක් කෙලෙසුන් යටපත් කරගෙන විසූ තාපසයන් කෙරෙහි කෙලෙස් මතුවිය. තාපසයාගේ ධ්‍යානය පිරිහුණ. ඉක්බිති තාපසයෝ කුමරිය කෙරෙහි ලෝභයෙන් ඇය හා එක යානයක නැගී යාගය පිණිස බරණැස බලා පිටත් වූහ. රජතුමා තාපසයන් එනු අසා සතුන් ගෙන්වා බැඳ තබවා යාගය පිළියෙල කරවීය. තාපසයෝ චන්ද්‍රවතිය සමගම යාගස්ථානයට ගොස් බැඳ සිටි ඇත් අස් ගව ආදී සතුන් ගැන බලා යාගයට සූදානම් වූහ. ඒ බව මහජනයා දැක තාපසේනි ඔබ කුමක් කරන්නට යන්නහුද? මේ පව්කම ඔබට සුදුසු නැතැයි ഘോഷා කළහ. එකල්හි තාපසය යාගය කරනු පිණිස මගුල් ඇතුගේ ගෙලට පහර දීම සඳහා කඩුව එසවීය. ඇතු බිය වී මහ හඬ නගන්නට වූහ. ඒ අසා තාපසය බිය විය. ඔහුට තමා තවුසෙකු බව දැනුනේ එවිටය. අන්තිම අවස්ථාවේ තාපස එය ප්‍රතික්ෂේප කොට යම්තම් කරන්නට ගිය මාගේ මහා ප්‍රාණඝාතයෙන් බේරුණේ යැයි සිතූහ. ලෝමස කාශ්‍යප තාපසයෝ අන්තිම මොහොතේදී නැවතත් සිහිනුවන ලැබ එහිදීම ධ්‍යානාභිඥාද නැවත උපදවාගෙන රජුට දහම් දෙසා හිමාලය වනයටම ගියහ. මේ ලෝමස කාශ්‍යප ජාතකයයි. තවත් මෙබඳු කතා ගණනකම ජාතක පොතේ එන්නේය. සිල් පිරිසිදු කර ධ්‍යානාභිඥා උපදවාගෙන සිටි උත්තම පුද්ගලයන් පවා මෙසේ කෙලෙසුන්ගෙන් කිලිටි වන කල්හි සාමාන්‍ය පුද්ගලයන් කිලිටි වීම ගැන කියනු කිම? මෙසේ කෙලෙසුන්ගෙන් හා දුසරිතෙන් වරින් වර කිලිටි වීම භයානක කරුණකි. බොහෝ දන් දුන් බොහෝ කල් සිල් රැකි බොහෝ භාවනා කළ අය පවා සමහර විට මරණින් මතු අපාගත වන්නේ ස්කන්ධයන්ගේ මේ කිලිටි වන ගතිය නිසාය. ස්කන්ධයන් මේ ක්ලේශ මල දුෂ්චරිත මලයන් නැවත නැවත කිලිටි වී නිසා මැරෙන මිනිසුන්ගෙන් ඊතා බොහෝ දෙනෙක් අපායටම යයි. දිනක් භාග්‍යවතුන් වහන්සේ නිය අගටගත්
පස් ස්වල්පයක් ගෙන භික්ෂූන්ට දක්වා මහණෙනි මේ නියපිට තබාගෙන සිටින මේ පස් ටිකෙන් හා මහ පොළොවේ පස් වලින් කවරක් වැඩිදැයි විචාලහ. භික්ෂූහු ස්වාමීනි නුඹ වහන්සේගේ නිය අග ඇති පස් ඊතා සුළුය. පොළොවේ පස ඊතා බොහෝය. නුඹ වහන්සේගේ නියපිට ඇති පස් ස්වල්පය මහ පොළොවේ පස් වලින් දහසකින් පංගුව හෝ කෝටියකින් පංගුව හෝ පමණ හෝ නොවේ. යයි සලකලහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒවමේවකෝ භික්කවේ අප්පකාතේ සත්තායේ මනුස්සාචුතා මනුස්සේසු පච්චා ජායන්ති අතකෝ ඒතයේව බහුතරා සත්තායේ මනුස්සා චුතා තිරච්ඡාන යෝනියා පච්චා ජායන්ති යනුවෙන් මහණෙනි එපරිද්දෙන් ඊතා ටික දිනෙකම මිනිස් ලොවින් චුතව මිනිස් ලොව උපදී. මිනිස් ලොවින් චුතව තිරිසන් යෝනිය උපදිනා සත්වයෝම බොහෝ වෙතයි වදාළසේක. එමෙන්ම මිනිස් ලොවින් චුතව പ്രേතව උපදින්නවුන්ම නරකයෙහි උපදින්නවුන්ම බොහෝ වන බවද සත්‍ය සංයුක්තයේ වදාරා ඇත. කෙලසුන් හා දුෂ්චරිතයෙන් කෙලසෙන පංචස්කන්ධය දරණ කලෙහි නැවත නැවත අපාගත වීමේ නපුර තේරුම්ගත් නුවණැත්තෝ විදසුන් වඩා අපායන හා පංචස්කන්ධයෙන් මිදෙති. පංචස්කන්ධේ සංකිලේශිකං ධම්මතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තිං පටිලබති පංචන්නං කන්දානං නිරෝධෝ අසංකිලිට්ඨං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්ඛමති. පංචස්කන්ධයන් කෙලෙසන ස්වභාවය ඇති වූන් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට අනුරූප විදර්ශනා ඥානය ලබයි. ස්කන්ධ පංචකයේ අනුපාද නිරෝධය නොකෙලෙසෙන නිවනයයි දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට බසී. යෝගාවචරයෙකුට ලෝකෝත්තර මාර්ගයට පැමිණීම සඳහා ප්‍රධාන වශයෙන් උවමනා වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන යන ස්කන්ධ පහේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ලක්ෂණ තුන හරියට තේරුම් ගැනීමය. හරියට දැක ගැනීමය. අනිච්චං දුක්ඛං අනාත්තා යන වචන තුනක් පමණක් ත්‍රිලක්ෂණයේ හැටියට තේරුම් ගැනීම අපහසුය. නොඑක් වචන වලින් නොඑක් ආකාරයෙන් ලක්ෂණත්‍රය මෙනෙහි කරන යෝගාවචරයාට එය තේරුම් ගැනීම පහසු වෙයි. මේ චත්තාලිසාකාරයෙන් විදර්ශනා කළ යුත්තේ ඒ නිසාය. මේ භාවනා පද 40න් දැක්වෙන්නේ කරුණු 40ක් නොව අනිච්ච දුක්ඛ අනාත්ම යන කරුණු තුනයි. මේ චත්තාලිසාකාර භාවනාවෙහි අනිත්‍ය ලක්ෂණය දක්වන භාවනා පද 10කි. අනිච්චා ඵලෝකා චලා පබංගු අද්ධුවා විපරිණාම ධම්මා අසාරකා විභවා සංඛතා මරණ ධම්මා යන මේ 10 අනිත්‍ය ලක්ෂණය පිළිබඳ භාවනා පදය. දුක්ඛ ලක්ෂණය පිළිබඳ භාවනා පද 25කි. දුක්ඛා රෝගා ගණ්ඩා සල්ලා අඝා අඝමූලා ආබාධා ඊති උපද්දවා බයා උපසග්ගා අථානා අලේනා අසරණා ආදීනවා වදකා සාසවා මාරා මිසා ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා ශෝක ධම්මා පරිදේව ධම්මා උපායාස ධම්මා සංකිලේශික ධම්මා මොහු දුක්ඛ ලක්ෂණය පිළිබඳ භාවනා පද 25ය. අනාත්ම ලක්ෂණය පිළිබඳ භාවනා පද 5කි. අනත්තා පරේ රිත්තා තුච්ඡා ශුඤ්ඤා යන මේ පස අනාත්ම ලක්ෂණය පිළිබඳ භාවනා පදය. අනිත්‍ය ලක්ෂණ පිළිබඳ භාවනා පද 10 රූපං අනිච්ඡං ඵලෝකං චලං පබංගු අද්දූවං විපරිණාම ධම්මං අසාරකං විභවං සංකතං මරණ ධම්මං යයි රූපස්කන්ධය හා යොදා භාවනා කළ යුතුය.
වේදනා සංඥා සංස්කාර විඥාන ආදී ස්කන්ධ 4 හා යොදාද භාවනා කළ යුතුය. එසේ කරන කල්හි අනිච්චානුපස්සනා 50ක් වෙයි. දුක්ඛ ලක්ෂණය පිළිබඳ භාවනා 520 වෙන වෙනම ස්කන්ධ පංචකය හා යෙදූ කල්හි දුක්ඛානුපස්සනා 125ක් වෙයි. අනාත්ම ලක්ෂණය පිළිබඳ භාවනා පද 5 එක් ස්කන්ධයක් වෙත් හා වෙන වෙනම යෙදූ කල්හි අනත්තානුපස්සනා 520ක් වෙයි. මේ චත්තාලිසාකාර භාවනා ක්‍රමයේ හැටියට අනුපස්සනා 200කි.